හොඳයි. අපි අද ඉඳන් කතා කරමු පුතේ සමාන්තරාශ්‍ර දෙවෙනි පාඩම. ඒක 17 වෙනි පාඩම අපේ විෂය නිර්දේශයේ සමාන්තරාශ්‍ර දෙක. අරකමයි ඊට වඩා වෙනස් අනිත් පැත්ත පුතේ. මම මේ දෙකේ වෙනස පැහැදිලිව කියලා දෙන්නම් පුතේ. ඔයාලා මේක හරියට තේරුම් ගන්න සමාන්තරාශ්‍ර 1 සහ 2 පාඩම දෙක අතර වෙනස. සමාන්තරාශ්‍ර 1 16 වෙනි පාඩමේ තියෙන්නේ සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගත්තොත් ඒ සමාන්තරාශ්‍රයේ තියෙන ලක්ෂණ 7. දැන් පුතේ සමාන්තරාශ්‍ර 2 කියන පාඩමේ තියෙන්නේ කිසියම් චතුරාශ්‍රයක් පුතේ. සමාන්තරාශ්‍රයක්ද කියලා බලා ගන්න ක්‍රම 4. අර වගේම එක වගේම නිසා පොඩ්ඩක් පුතේ ඔයාලට මේක මේ මාරු වෙනවා. මේ මොකද්ද මේකෙත් 4යි මේකෙත් 4යි ඒ 4යි මේ 4 පොඩ්ඩයි වෙනස. වෙනස මොකද්ද කියලා කියන එකත් මම පැහැදිලි කරන්නම් පුතේ. පාඩම් දෙකේ තියෙන වෙනසත් මම පැහැදිලි කරන්නම්. 1:16 පාඩමේ තියෙන්නේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ. ඉතින් සමාන්තරාශ්‍රයක් ඇඳලා සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලානේ පුතේ මම ලක්ෂණ 4 කියලා දුන්නේ. දැන් තියෙන්නේ චතුරාශ්‍රයක්. ඕන් තියෙනවා පුතේ චතුරාශ්‍රයක්. මේක සමාන්තරාශ්‍රයක් දැයි බැලීම. දැන් ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා හරි ගණිත ටියුෂන් පන්තියේ ගිහිල්ලා හරි පාරේ යනවා පුතේ. පාරේ යනකොට හම්බ වෙනවා චතුරාශ්‍රයක්. ඒ චතුරාශ්‍රය දිහා බලලා මේක සමාන්තරාශ්‍රයක්ද නැත්නම් වෙන මේ චතුරාශ්‍රයක්ද කියලා හොයාගන්න ක්‍රම 4 පුතේ. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වේදයි බැලීම. ඒ අහුලපු චතුරාශ්‍රය ගෙදර ගිහිල්ලා බලනවා මෙන්න මේ ලක්ෂණ 4න් එකක් තියනවාද කියලා. එකක් තිබ්බත් ඇති පුතේ. අන්න ඒක තමයි අද උගන්වන්නේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමේ අවස්ථා. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමේ අවස්ථා 4කුත් තියෙනවා පුතේ. අර වගේමයි. ඒකයි පොඩ්ඩක් මෙතන පුතේ පැටලෙන්නේ. හොඳයි. හොඳටම බලා ගන්නකො පුතේ. හොඳටම බලා ගන්නකො. දැන් මම කියන්න යන්නේ 17 වෙනි පාඩමේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් නෙමෙයි පුතේ. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමේ අවස්ථා 4යි පුතේ. මං ඒ අවස්ථා 4 මතක තියාගන්න ඒ පිළිවෙලටම ලිව්වා පුතේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල දෙකක් තියෙනවානේ. සමාන නම් හෝ චතුරාශ්‍රයක සම්මුඛ කෝණ යුගල සමාන නම් හෝ චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේ නම් හෝ චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් හෝ එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. පුතේ අර ලක්ෂණ 4මයි. හොඳයි මම එකක් මැකුවා. එකක්ම කළා වෙන එකක් ඇතුල් කරලා තියෙනවා. ඒ අංක කීයටද? සමාන්තරාශ්‍රයේ ලක්ෂණ 4ටයි චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන බව පෙන්වන ලක්ෂණ 4ටයි එකක් අයින් කරලා වෙන එකක් දාලා තියෙනවා. ඒක කීවෙනි ලක්ෂණයද පුතේ? පළවෙනි ලක්ෂණය ඒ විදිහටමයි, දෙවෙනි ලක්ෂණය ඒ විදිහටමයි, හතරවෙනි ලක්ෂණය ඒ විදිහට. මෙන්න පුතේ තුන්වෙනි ලක්ෂණය වෙනස් කරලා චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් මකනවා මේක මම. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල දෙකනේ ඔක්කොම තියෙන්නේ පුතේ. පාද යුගල දෙකයි කෝණ යුගල දෙකයි එහෙමනේ පුතේ. මෙන්න එනවා මේකට පුතේ යුගලයක්. මම ඒක පැහැදිලි වෙන්න දානවා පුතේ. මේක තමයි වැඩිපුරම එන ක්‍රමෙත් පුතේ. ගණන් වලට වැඩිපුරම එන්නේ පුතේ 3 සහ 4 චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් සමාන වෙන්නත් ඕන පුතේ, සමාන්තර වෙන්නත් ඕන. නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. තුන්වෙනි එකේ තිබ්බේ මොකද්ද පුතේ? සමාන්තරාශ්‍රයක ලක්ෂණයක් තිබ්බා. එක් විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඒතකොට පුතේ වර්ගඵලයේ සමච්ඡේදනය වුන් පමණින්ම ඒක සමාන්තරාශ්‍රයක් නෙමෙයි. ඒක කැපුවා. තුන්වෙනි එක කපලා තුන්වෙනි එකක් ඇතුල් කරලා අලුත් එකක් මේකයි තමයි පුතේ වැඩිපුරම ගණිතයේදී භාවිතා වෙන්නේ. ඔන්න වෙනස. ඉස්සෙල්ලා මං කියලා දුන්නේ සමාන්තරාශ්‍රයක් කියලා සත්‍යයෙන්ම දන්නවනම් ඒකේ තියෙන පුතේ ලක්ෂණ 4. මේ තියෙන්නේ පුතේ චතුරාශ්‍රයක් තියෙනවා ඒක සමාන්තරාශ්‍රයක්ද කියලා බලන ලක්ෂණ 4.
මේ ලක්ෂණ හතරම තියෙන්න ඕනේ නැහැ පුතේ. මේ ලක්ෂණ හතරෙන් එකක්. එතකොට වැඩිපුරම විභාගෙට එන්නේ පුතේ මේ දෙක. සම්මුඛ පාද යුගලයක් කියන එකක් පුතේ. මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන තමයි වැඩිපුරම මේවා එන්නේ නැහැ කියන්නේ නැහැ පුතේ. ඉන්නවා වැඩිපුරම මේකේ තුන්වෙනි එක තමයි වැඩිපුරම තිබ්බේ විභාග වලට ගණන් වලට 3යි 4යි තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ. අපි අභ්‍යාස කීපයක් කරලා බලමු පුතේ. හොඳයි. අපි බලමු පුතේ 17 එක අභ්‍යාසයේ චතුරාර්ය ගොඩාක් දාලා තිබ්බා. තවත් තිබ්බා පුතේ. මම ඒව ඇරලා ටිකෙන් ටික කීපයක් මම ගත්තේ. මෙතන සමාන්තර ආශ්‍ර තියෙන්නේ මොනවද කියලා. අර ලක්ෂණ හතරම බලන්න. එතකොට අර සමාන චතුරාශ්‍රයක් නෝ ඉතින් චතුරාශ්‍ර ගොඩක් නේ පුතේ. මේකෙන් සමාන්තර ආශ්‍රයක්ද කියලා බලන්න අර ලක්ෂණ හතරෙන් එකක් තිබ්බහම ඇති. ලක්ෂණ හතරම ඕනේ නැහැ. සම්මුඛ පාද සමාන නම් සම්මුඛ කෝණ සමාන නම් යුගලයක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් ඊළඟ පුතේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඔය හතරෙන් මොකක් හරි මෙතන තියෙනවද පුතේ? පුතේ මේකේ සම්මුඛ පාද සමානයි. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. එහෙනම් පුතේ ඒක සමාන්තර ආශ්‍රයයි. 89යි 91යි 89යි 91යි. පුතේ සම්මුඛ කෝණ සමාන වෙන විදිහට නෙමෙයි 89 නම් මෙතනත් 89 වෙන්න ඕනේ. එහෙනම් නැහැ. මෙතන පුතේ මෙතන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා නේ. මෙයා නිසා මෙයා සමාන වෙලා මෙයා නිසා මෙයා සමාන වෙලා. හරි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා. මේකේ සමාන්තර තියෙන්නේ මේ පාද යුගලය. සමාන තියෙන්නේ වෙන. එහෙම බෑ පුතේ. එකම යුගලයක් මම රතු පාටින් ලිව්වා. එකම යුගලයක් සමාන හා සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් මේක සමාන්තර රාශියක් නොවේ. මේකේ මේ දෙන්න සම්මුඛ පාද නෙමෙයි සමාන වෙන්නේ. මේ සම්මුඛ පාද නෙමෙයි. එහෙනම් නෑ. මේකේ බලන්න පුතේ විකර්ණ එකිනෙක සමාන වෙනවා. නේද? ඊළඟ සමච්ඡේදනයක් වෙලා. එහෙනම් ඒක සමාන්තර රාශිය. මේක බලන්න මෙන්න තියෙනවා. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි. හරියටම හරි. මෙතන පුතේ මෙයයි සමාන. මෙයයි එහෙම බෑ පුතේ. විකර්ණ එකිනෙක සමාන. මෙයාට මෙයා සමාන වෙන්න ඕනේ. එහෙනම් බෑ. මේක පුතේ 100යි හරි. සම්මුඛ කෝණ සමාන තමයි. ඒ වුණාට පුතේ මෙයා 75යි මෙහෙම ගන්න බෑනේ පුතේ. 100යි දෙසෙතන හරි. මෙතන පුතේ 100 නම් මෙතන සමාන්තර වෙන්න නම් පුතේ මෙතන 80 වෙන්න ඕනේ. 80යි ආවනම් නැහැ. එහෙනම් නැහැ. මෙතන මෙයා 55යි මෙයා 55යි නිසා මේ දෙක නම් සමාන්තරයි. පුතේ සමාන වෙන්නේ වෙන දෙකක්. ඒකින්ද ඒකක් නැහැ. මේක 55යි 90යි. එතකොට පුතේ 145යිනේ. එහෙනම් මේක 35යි මේක 35යි. එහෙනම් පුතේ මේ දෙන්න සමාන්තරයි. සමාන නැහැ. එහෙනම් පුතේ එකක් නැහැ. ඔන්න ඔය විදිහට පුතේ පළවෙනි ගානේ තියෙනවා. තව තියෙනවා ඔයාලා ඒව බලන්න. හතරෙන් එකක් තියෙන්න ඕන. මේ දෙන්න 35 නිසා හරියනවා පුතේ සමාන්තර වෙනවා. මේ මේකාන්තර කෝණ සමාන නම් මේ පාද දෙක සමාන්තරයි. එහෙනම් පුතේ මේ දෙක සමානයි කියලා දීලා නැහැ. ඒකින්ද ඒක මෙතනදී මේ සමාන්තර රාශියක් නෙමෙයි. අපි ලොකු ගානක් උත්තර බලමු. අද පුතේ 17 එක අභ්‍යාසයේ දෙවෙනි ගාන බලමු. ABCD සමාන්තර රාශියක් පුතේ. ඒකින්ද මේ පාද දෙක සමාන්තරයි මේ පාද දෙක සමාන්තරයි කියලා රූප සටහනේ දීලා තියෙනවා. CD ගේ මධ්‍ය ලක්ෂය P ලු. එහෙනම් පුතේ මේ පාද දෙක සමාන වෙනවා නේ මධ්‍ය ලක්ෂනේ පුතේ. ඊළඟට දික්කල AD සහ දික්කල BP ඊහිදී හමු වෙයි. අය බලා ගන්න. දික්කල AD සහ දික්කල BP ඊහිදී හමු. එහෙනම් ඒව තමයි පුතේ දත්තය. ඊළඟට සාධනය කළ යුතු දේ දෙකක් තියෙනවා. රෝම ඉලක්කම් 1 BCP මෙන්න මේ ත්‍රිකෝණයයි DPE මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි එකේ කියනවා BCED මෙන්න මේක සමාන්තර ආශ්‍රයයක් කියලා. ඉතින් පුතේ ඉස්සෙල්ලම සාධනයේ රෝම ඉලක්කම් 1 මෙන්න මේ ත්‍රිකෝණ දෙක පුතේ BCP ත්‍රිකෝණයයි DPE මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමද කියලා බලන්න ඕනේ. ඉතින් බලන්න පුතේ හොඳට රූප සටහන දිහා බලාගෙන ඉන්න මෙතන දන්න දේවල් මොනවද කියලා සමාන්තර රේඛා තියෙනවා ඊළඟට පුතේ මධ්‍ය ලක්ෂ තියෙනවා සමාන්තර ආශ්‍රයයක් කියනවා ඒ ඔක්කොම තොරතුරු සැලකිල්ලට අරගෙන මේ ත්‍රිකෝණ දෙක අංග සමද බලන්න පුතේ අංග සමද කියලා මට පේනවා මේ කෝණ දෙක සමානයි කියලා පුතේ මේ සරල රේඛාවක් මේක දික් කරපු දැන් සරල රේඛාවක් මේ කෝණ දෙකට කියනවා පුතේ ප්‍රතිමුඛ කෝණ කියලා. හරි. මෙන්න මේ කෝණයයි
මේ ත්‍රිකෝණේ මේ කෝණයයි සමානයි කියලා පේනවා. කොහොම ගියා මෙහෙම ආවා තීර්යයක් රේඛාව මෙහෙම ආවා අපව සමාන්තර වෙනවා. ඒකාන්තර කෝණ මෙහෙම ඒකත් පේනවා. දෙකයි. කෝණ දෙකක් සහ අනුරූප පාදයක්. ඉරි කෑලි දෙකට ඉස්සරහෙන් පාදයට සමානයි. ඇයි DC ගේ මධ්‍ය ලක්ෂය P නිසා. එහෙනම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප ඉරි කෑලි දෙකට ඉස්සරහෙන් නම් ඉරි කෑලි දෙකට ඉස්සරහෙන් වෙන්න ඕන පුතේ. අනුරූප පාද සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සමයි. රෝම ඉලක්කම් එකේ නම් ගැටලුවක් නෑ වගේ. ලියමුවක් පුතේ. රෝම ඉලක්කම් එක මේ ත්‍රිකෝණ දෙක BCP සහ අනිත් ත්‍රිකෝණෙත් DPE ත්‍රිකෝණ වල යම්කේ BCP මම ගත්තේ මෙයානේ පුතේ එයා ගැන කියමු ප්‍රතිමුඛ කෝණය කියමු. BPC සමානයි මෙයා BPC සමානයි EPD ඊළඟ පුතේ මෙයා ගමු. CBP සමානයි මෙයා පුතේ ඒකාන්තර කෝණය ගමු. CBP ගමු DEP ඒකාන්තර කෝණ. ඊළඟ පුතේ කෝණ දෙකක් සහ අනුරූප පාදයක්. PC සමානයි PD. CD මධ්‍ය ලක්ෂය. මේ කාරණා ටික තියෙන නිසා එම නිසා BCP ත්‍රිකෝණය අංග සමයි DPE ත්‍රිකෝණයට. හේතුව කෝකෝපාවස්ථාව. ප්‍රමිලකන් දෙක. මෙන්න මේ චතුරාස්‍රය BCED එහෙනම් යා කරලා නැහැ අපි දෙන්න යා කරගමු. ඕම් මේ චතුරාස්‍රය ත්‍රිකෝණ මේ සමාන්තරාස්‍රයක් කියලා ඔප්පු කරන්න ඕනේ. ඉතින් පුතේ ලක්ෂණ හතරක් කියනවා. ඔය එකක් හරි තියනවද කියලා බලමු. මෙයයි සමානයි. පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා මේ ත්‍රිකෝණය අංග සම නිසා මේ පාද දෙකක් සමානයි. මෙයාට ඉදිරියෙන් පාදේ මෙයාට මේ පාද දෙකක් සමානයි. එහෙනම් මේ චතුරාස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. මෙයයි සමානයි, මෙයයි සමානයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා මේක පුතේ සමාන්තරාශ්‍රයයි. එහෙම නැත්නම් බලන්න පුතේ මේ දෙක මෙයයි මේ පාදේ සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඊළඟට බලන්න පුතේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා ප්‍රතිමුඛ කෝණයට ඉදිරියෙන් පාදේ ප්‍රතිමුඛ කෝණයට ඉදිරියෙන් පාදයට සමානයි. චතුරාස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා ඒ චතුරාස්‍රය සමාන්තරාශ්‍රයයි. ඔය ලක්ෂණ දෙකෙන් කෝක ගත්තත් පුතේ ලකුණු දෙනවා. එහෙමනම් පුතේ අපි ගමු BCED චතුරාස්‍රයේ PB සමානයි PE ත්‍රිකෝණ අංග සම නිසා. ඊළඟ පුතේ DP සමානයි CP එම නිසා BCED සමාන්තරාශ්‍රයක් වේ. හේතුව විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. හොඳයි. අපි තව ගානක් අරගෙන බලමු හතරවෙනි ගාන. තාතේක අභ්‍යාසයේ හතරවෙනි ගානේ තියෙනවා ABCD සමාන්තරාශ්‍රයක්. මේ බලන්න. මේ දෙන්න සමාන්තරයි සමාන්තරාශ්‍රය. ඊළඟට D සහ B ලක්ෂවල සිට මෙන්න මේ AC විකර්ණයට අඳින ලද ලම්බ පිළිවෙලින් x සහ y D වලයි B වලයි ඉඳලා මේ AC විකර්ණයට ලම්බක දෙකක් ඇඳලා තියෙනවා. එකක් dx එනික dy ඉඳලා තියෙනවා. ඊළඟට අහනවා ප්‍රශ්න තුනක් පුතේ. දත්තය ලියා ගන්න. ඒව තමයි දත්තය පුතේ එතනට වෙනකන්. ඊළඟට පුතේ සාධනය කළ යුතු. ප්‍රශ්න තුනක් අහනවා පුතේ. එක AXD ත්‍රිකෝණය අංග සමද කියලා අහනවා BYC ත්‍රිකෝණය බව. රෝම ඉලක්කම් දෙකෙන් අහනවා DX සමානද කියලා අහනවා BYට. රෝම ඉලක්කම් තුන අහනවා BYDX. BYDX සමාන්තරාශ්‍රයක්ද BYDX මෙන්න මෙහෙම.
dy dx සමාන්තර ආශ්‍රය. ඔන්න ඔය ප්‍රශ්න තුනට උත්තර ලියමු. ඉස්සෙල්ලා ගම් බලන්න පුතේ ත්‍රිකෝණ දෙක. AXD මෙන්න මේ ත්‍රිකෝණයයි BYC මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙක අංග සමද කියලා බලන්න. පුතේ මෙතන අංශක 90 නම් මේකත් අංශක 90යි නේද? මෙතන 90 නම් මේකත් අංශක 90යි පුතේ. ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙම කර්ණපාද ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ওই වගේ ක්‍රම වලින් බලන්න පුතේ. මේකේ කර්ණය මෙයා හරි. මේකේ කර්ණය මෙයා කර්ණය හරි ඈ. තව පාදයක් බලන්න පුතේ. මේ පාදයට සමානයි කියලා දීලා නැහැ. මේ පාදයට සමානයි කියලා දීලා නැහැ. ඉතින් කර්ණය විතරයි පුතේ. මේ පාදයට සමානයි කියලාත් නැහැ. මේ උසට මේ උස සමානයි කියලාත් නැහැ පුතේ. කර්ණ පාද තව පාද දෙකක් සමානයි කියන්න බෑ. වෙන ඉතින් වෙන කමක් නැහැ පුතේ. ඒකෙම කියලා ගන්න කියලා නීතියක් නැහැ. වෙන බලමු පුතේ. මේකට ගන්න පුළුවන් තව ක්‍රම තියෙනවාද කියලා පුතේ. ඔයාලට මෙන්න මේ කොණයයි කියන මොකද කියන්න පුළුවන් පුතේ. මෙහෙම පුතේ. ඒකාන්තර කොණ අන්න හරි. මෙයයි ඒකාන්තර කොණ. මෙයයි අනුමේ කොණ දෙකයි ඊළඟට අනුරූප පාදය. 90ට ඉස්සරහම පාදය 90න් ඉස්සරහ පාදයට සමාන නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. හැබැයි කර්ණපාදම වෙන්න ඕනේ නෑ පුතේ. කර්ණපාදම වෙන්න කියලා නීතියක් එහෙම නීතියක් නෑ පුතේ. කර්ණපාද නැතුව අපට ගන්න පුළුවන් පුතේ කෝකෝපා අවස්ථාව යටතේ. එහෙමනම් අපි ගන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුතේ කෝකෝපා අවස්ථාව යටතේ. සාධනය රෝම ඉලක්කම් AXD සහ BYC ත්‍රිකෝණ වල මේ ත්‍රිකෝණ දෙකේ මේ ත්‍රිකෝණෙ ඉස්සෙල්ලා ලියුවේ පුතේ ඒක ගැන ලියමු කෝකෝපා ලියමු DXA කෝණය සමානයි BYC D තිබේ. එහෙම නැත්නම් පුතේ අංශක 90යි. මේ කෝණය DAX DAX කෝණය සමානයි BCY ඒකාන්තර කෝණ. ඊළඟ මෙයා AD සමානයි BC. මොකද පුතේ හේතුව සමාන්තර ආශ්‍රේත සම්මුඛ පාද. හරි. කෝකෝපා අවස්ථාව යටතේ. එම නිසා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණයට කෝකෝපා අවස්ථාව යටතේ. රෝම ඉලක්කම් දෙක. එතන කියනවා පුතේ DX සමානයි BY කියලා. රෝම ඉලක්කම් දෙක DX සමානයි BY. ඇයි පුතේ? ත්‍රිකෝණ අංග සම නිසා. රෝම ඉලක්කම් 3 මෙයා BY dx එහෙමනම් පාඩ මෙතන සම්පූර්ණ කරගන්න ඕන. ඕම. මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරගන්න ඕන. BY dx සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරගන්න ඕන. බලන්න පුතේ BY dx චතුරාශ්‍රයේ තම සමාන්තර ආශ්‍රයක් නෑ පුතේ. චතුරාශ්‍රයේ මෙන්න මේ කෝණය අංශක 90යි මේ කොණයත් අංශක 90 නිසා මෙහෙම ගිහිල්ලා මේ කෝණවලට කියනවා පුතේ ඒකාන්තර කෝණ කියලා. සරල රේඛා දෙකක් තීර්යයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන ඒකාන්තර කෝණ සමාන නම් මේ පාද දෙක සමාන්තරයි. බලන්න සරල රේඛා දෙකක් තීර්යයක් රේඛාවකින් කැපුණාම සෑදෙන ඒකාන්තර කෝණ සමාන නම් එම සරල රේඛා දෙක සමාන්තර වේ කියලා 9 පන්තියේ ඉගැන්වුවේ පුතේ. එහෙමනම් මෙයයි සමානයි කියලා දීලා තියෙනවනේ පුතේ. අංශක 90යි කියලා. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම පුතේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. BYX සමානයි DXY සමානයි අංශක 90යි. D තිබේ. එම නිසා මේ පාද දෙක DX සමාන්තරයි BYට. ඒකාන්තර කෝණ සමාන නිසා සරල රේඛා දෙකක් DX සහ YB XY කියන තීර්යයක් රේඛාවකින් කැපුණාම සෑදෙන ඒකාන්තර කෝණ සමාන නිසා මේ රේඛා දෙක සමාන්තර වෙනවා.
9 ශ්‍රේණිය කිව්වේ. එහෙනම් පුතේ මේ රේඛා දෙක සමාන්තරයි. තවත් පුතේ dx සහ by ගැන කියන්න පුළුවන්. dx සමානයි by හේතුව පුතේ මොකද්ද? ත්‍රිකෝණාංග සම නිසා. ත්‍රිකෝණාංග සම නිසා ඒ දෙන්න සමානත් වෙනවා. එහෙමනම් පුතේ D මේ පාද දෙක සමාන්තරත් වෙනවා, ඒ පාද දෙක සමානත් වෙනවා. එහෙමනම් පුතේ සම්මුඛ පාද යුගලයක් සමාන්තර නිසා by dx සමාන්තර ආශ්‍රයක් වේ. මේ දෙක තියෙන නිසා එම නිසා සම්මුඛ පාද යුගලයක් සමාන්තර නිසා by dx සමාන්තර ආශ්‍රයක් වේ. සමාන්තර ආශ්‍රය. හොඳයි අපි අන්තිම වශයෙන් පුතේ බලමු 17 එක අභ්‍යාසයේ අන්තිම ගාන. PQRS සමාන්තර ආශ්‍රයක් වෙන ඒව ලක්ෂණ ටික අපි කොහොමද දාගමු නේද? PQRS සමාන්තර ආශ්‍රයේ විකර්ණ ඕහිදී ඡේදනය වෙනවලු පුතේ. මෙතන විකර්ණ මේ විකර්ණය මේකමයි ඕහිදී ඡේදනය වෙනවලු. ඊළඟට මෙන්න මේ ටික බලන්න. මෙතන PO මත M ලක්ෂයයි OR මත T ලක්ෂයයි පුතේ SO මත N ලක්ෂයයි QO මත L ඊළඟට පුතේ SO මත N ඊට ඇත්තේ PM සමානයි RT ද SN සමානයි QL ද වන පරිදි. එහෙනම් රෝම ඉලක්කම් එකෙන් අහනවා සාධනය කළ යුතු දේවල්. රෝම ඉලක්කම් එක අහනවා MO සමානයි OT බව. රෝම ඉලක්කම් දෙකෙන් අහනවා පුතේ LMNT සමාන්තර ආශ්‍රයක් බව. රෝම ඉලක්කම් තුනෙන් අහනවා පුතේ MSTQ සමාන්තර ආශ්‍රයක් බව. හොඳයි. රෝම ඉලක්කම් එකෙන් අහනවා MO සමානයි OT. එතකොට සාධනය එක. MO සමානද කියලා අහනවා OT ට. මෙන්න මේ දෙන්න සමානද කියලා. ඔව් මේ දෙන්න සමානයි. පුතේ PO සමානයි OR. ඇයි හේතුව? PO සමානයි OR වෙන්නේ PQRS සමාන්තර ආශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. මේ විකර්ණය මගින් සමච්ඡේදනය කරනවා. මේ පාදයයි සමාන. විකර්ණ සමච්ඡේදනය වන නිසා PO සමානයි OR. PM සමානයි TR. දීතිගේ දත්තය ඔය වගේ ඕන එකක් ගන්න පුළුවන් දත්තය. හරි. එහෙනම් PO වලින් මම PM අඩු කරා. මේ දෙක අඩු කරනවා. එක අඩු කිරීම දෙක. මේක එක කියලා ගත්තොත් මේක දෙක කියලා ගත්තොත් එක අඩු කිරීම දෙක. පුතේ PO අඩු කිරීම PM සමාන වෙනවා OR අඩු කිරීම TR. බලමු මොකක්ද කියලා. හේතුව ප්‍රත්‍යක්ෂ. PO වලින් PM අඩු කරත් OR වලින් TR අඩු කරත් කමක් නැහැ පුතේ. දෙකම එකයි. මොකද මේ දෙන්න සමානයි. PO සමානයි OR. PO සෙන්ටිමීටර් 10යි නම් මෙයත් 10යි. මෙයා 3 නම් මෙයත් 3යි. එහෙනම් මෙයා කියලා කියන්නේ අර 10ෙන්ම 3 අඩු කරාම. මෙයා කියලා කියන්නේ අර 10ෙන්ම 3 අඩු කරාම. සමාන රාශි දෙකක් අඩු කරාම ලැබෙන උත්තර සමානයි. PO වලින් PM අඩු කරාම ලැබෙන්නේ පුතේ MO. MO සමාන වෙනවා මේකෙන් පුතේ මේ සම්පූර්ණ දිගෙන් මේ ටික ගත්තාම අඩු වෙන්නේ OT. ඔන්න රෝම ඉලක්කම් එක. ඊළඟට අහනවා LMNT මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයයක් කියලා. දැන් පුතේ මෙයයි නම් හරි. විකර්ණය නම් සමච්ඡේදනය වෙලා.
හැබැයි මෙයයි ගන්න බැරිද? මේ ලොකු සමාන්තර ආශ්‍රය ගත්තාම මෙයයි සමානයි පුතේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලානේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවානේ මෙයයි සමාන වෙන්නනේ පුතේ n සහ l ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරත් මෙයා අඩු කරත් සමානයිනේ පුතේ. එහෙනම් මෙයයි සමානයි කියලා එපරිද්දෙන්ම පුතේ ලකුණු කරගන්න පුළුවන් මේ විදිහටම. එපරිද්දෙන්ම ඒක පුතේ ඇලියන්න ඕනේ නැහැ පුතේ. අර විදිහටම ඕනේ නැහැ. එපරිද්දෙන්ම පුතේ මෙයා NO සමානයි OL. NO සමානයි OL සාධනය කළ හැකි බව සාධනය කළ හැකි. හරි. දැන් බලන්න MO සමානයි OT, NO සමානයි OA. එහෙනම් විකර්ණ සමච්ඡේදනය වෙනවනේ. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. එහෙනම් පුතේ විකර්ණ සමච්ඡේදනය වෙන නිසා අනිවාර්යයෙන්ම රෝම ඉලක්ක දෙක නිකම් වෙනවා පුතේ. එම නිසා LMNT සමාන්තරාශ්‍රයක් වේ. හේතුව මොකද්ද පුතේ? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා. ඊළඟ රෝම ඉලක්කම් තුනේ කියනවා MSTQ. බලන්න පුතේ. ඔය MSTQ කියන නිල් පාටෙන් එනපු චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක්ද කියලා. ඒකත් පුතේ ඒකෙන් වෙනව නේද? මේ දෙන්න සමානයි කියලා ඉස්සෙල්ලම අපට දීලා තියෙනවා පුතේ. මේ සමාන්තරාශ්‍රයේ විකර්ණ සමච්ඡේදනය වෙලා. ඊට පස්සේ පුතේ MO සමානයි OT කියලා මෙතන සාධනය කරලා තියෙනවා. මේ විකර්ණය සමච්ඡේදනය වෙලා මේ විකර්ණය සමච්ඡේදනය වෙලා නිකම්ම කියන්න පුළුවන් පුතේ MSTQ සමාන්තරාශ්‍රයක් කියලා. මේ විදිහටම ලියනවා රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 SO සමානයි OQ. SOOQ ලොකු චතුරාර්ය සමාන්තරාශ්‍රය විකර්ණ සමච්ඡේදනය වන නිසා. ඊළඟට පුතේ MO සමානයි OT සාධිතයි. මෙතන පුතේ සාධනය කරලා තියෙනවා. එම නිසා MSTQ සමාන්තරාශ්‍රයක් වේ. හේතුව මේකමයි පුතේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා මේකෙත් පුතේ මේ විකර්ණය සමච්ඡේදනය වෙලා මේ විකර්ණය සමච්ඡේදනය වෙලා MSTQ කියන්නේ පුතේ එහෙමනම් සමාන්තරාශ්‍රය. හොඳයි. ඊළඟට බලමු පුතේ සමාන්තරාශ්‍ර පවුලේ තව කට්ටිය වගේක් ඉන්නවා පුතේ. එයාලා සමාන්තරාශ්‍රම තමයි. ඒ සමාන්තරාශ්‍රයේ තියෙන ලක්ෂණ හතරට වැඩියෙන් තවත් ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙන නිසා එයාලට සමාන්තරාශ්‍ර කියනවා තමයි විශේෂ නම් වලින් හඳුන්වන අර විශේෂ ලක්ෂණ තියෙනවා. එකක් තමයි ඍජු කෝණාශ්‍රය. බලන්න දැන් මෙයාලා සමාන්තරාශ්‍ර පවුලෙම තමයි මේ සමාන්තරාශ්‍රය ඍජු කෝණාශ්‍රය. හැබැයි සමාන්තරාශ්‍රයේ ලක්ෂණ හතරක් තියෙනවනේ පුතේ. ඒකට වඩා විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එතකොට ලක්ෂණ හයක් තියෙනවා පුතේ. සමාන්තරාශ්‍රයේ ලක්ෂණ හතරයි විශේෂ ලක්ෂණ දෙකයි පුතේ. ඔක්කොම ලක්ෂණ හයක් තියෙනවා ඍජු කෝණාශ්‍රයට. මොනවද පුතේ? එක සියලුම කෝණ ඍජු කෝණ වේ. අරයාගේ නෑනේ පුතේ සමාන්තරාශ්‍රයේ. දෙක විකර්ණ සමාන වේ. ඕම් බලන්න පුතේ. විශේෂම ලක්ෂණය තමයි විකර්ණ දිගින් සමාන වේ. මේ විකර්ණයයි දිගින් සමානයි. පුතේ සමාන්තරාශ්‍රයක එහෙම නෑ. විකර්ණ දිගින් සමාන නෑ. එකක් දිගයි එකක් කොටයි. ඔන්න විශේෂම ලක්ෂණ දෙක පුතේ සියලුම කෝණ ඍජු කෝණ වේ. විකර්ණ දිගින් සමාන වේ. ඔයාලගේ ක්‍රීඩා පිට්ටනියට ගියාම පුතේ වොලිබෝල් කෝට් එකක් හරි නෙට්බෝල් කෝට් එකක් හරි මේ ලකුණු කරද්දී මේ විකර්ණ දිගින් සමාන වෙන්න තමයි ගන්නෙ. නැත්නම් පුතේ අර ගිනි පෙට්ටියක් පෑගුණාම වගේ මෙහෙක් වෙලා තියෙනවා පුතේ කෝට් එක. නෑ ඒක හරියටම ඍජු කෝණීව අඳින්න ගන්න පුතේ විකර්ණ දිගින් සමාන වෙන්න. ඒ කියන්නේ 11 ශ්‍රේණියේ තියෙන පුතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බලන්න ඍජු කෝණාශ්‍රයක් ලකුණු කරගන්න ළමයෙකුට ක්‍රීඩා පිටියකට ගිහිල්ලා ඍජු කෝණාශ්‍රයක් ලකුණු කරගන්න ගන්න පුතේ විකර්ණ දිගින් සමාන වෙන්න. මේසෙන් බාසුන් නැහැ කෙනෙක් වඩු බාසුන් නැහැ කෙනෙක් පුතේ බිම්සරස්මක් ලකුණු කරද්දී ෆවුන්ඩේෂන් එකක් ලකුණු කරද්දී පුතේ
විකර්ණ දිගින් සමාන වෙන්න තමයි ගන්න හරියටම අංශක 90 වෙන්නේ. ඒවා ප්‍රායෝගිකව අපිට විතර එනවා. ඔන්න දෙක සමචතුරාශ්‍රය. පුතේ මෙයත් සමාන්තරාශ්‍රය තමයි. ඍජුකෝණාශ්‍රයකුත් තමයි. එහෙනම් පුතේ ඊටත් වඩා විශේෂ ලක්ෂණ තියෙනවා. පුතේ ඍජුකෝණාශ්‍රය වගේමයි මේකත්. ඔව්. මෙයා ඍජුකෝණාශ්‍රවල මල්ලි. මෙයාට ඍජුකෝණාශ්‍රයේ විශේෂ ලක්ෂණ තියෙනවා. සියලුම කෝණ ඍජුකෝණ වේ, විකර්ණ දිගින් සමාන වේ. ඒවා තියෙනවා පුතේ. ඊට අමතරව තවත් ලක්ෂණ තුනක් තියෙනවා. ඒතකොට ඔක්කොම ලක්ෂණ කීයක් වෙයිද පුතේ? සමාන්තරාශ්‍රයේ ලක්ෂණ 4යි, ඍජුකෝණාශ්‍රයේ 2යි, මේකේ 3යි පුතේ. ඒතකොට විශේෂ ලක්ෂණ මෙන්න මේ විදිහට ගමු. සියලුම කෝණ ඍජුකෝණ වේ. ඒවා තියෙනවනේ පුතේ. ඍජුකෝණාශ්‍රයට වඩා විශේෂ ලක්ෂණ තමයි පුතේ සියලුම පාද දිගින් සමානයි. මේක නෑනේ පුතේ සම්මුඛ පාද විතරනේ සමාන. මේක පුතේ පාද හතරම සමාන වේ. ඊට වඩා මේකට දැන් පුතේ විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය වෙන මේක ඉතාම වැදගත් පුතේ ඍජුකෝණීව සමච්ඡේදනය වෙනවා. බලන්න විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය මේක නෑ පුතේ මේක අංශක 90ක් නෑ. ඊළඟට පුතේ විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරයි. මෙයයි සමානයි කියන්නේ පුතේ 45යි 45යි වෙනවා. හැබැයි එහෙම වෙන්නේ සමචතුරාශ්‍රයක විතරයි. එහෙමනම් ඍජුකෝණාශ්‍රයටත් වඩා විශේෂ ලක්ෂණ 3ක් තියෙනවා පුතේ. පාද හතරම දිගින් සමාන වේ, විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය වේ, විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරයි. අනුමනේ 45 45 වෙනවා. මේකේ පුතේ 45 45 වෙන්නේ නැහැ හරියට. 3 රොම්බසය. පුතේ මේකමයි සමචතුරාශ්‍රයමයි ඔහොම ඇද වෙලා තියෙන්නේ. මොකද්ද? විකර්ණ දිගින් සමාන නැහැ පුතේ. විකර්ණ දිගින් සමාන නැහැ. මේක එන්නේ නැහැ. ඊළඟට පුතේ විකර්ණ ඍජුකෝණීව කැපෙයි. ඒක හරි පුතේ. පාදාතරම දිගින් සමානයි. ඒක හරි. ඊළඟ පුතේ මේ ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරයි. ඒකත් හරි. ඒකත් හරි. එතකොට මේ ලක්ෂණ තුනම තමයි තියෙන්නේ. එහෙනම් පුතේ මේකට වඩා මේ දෙකේ වෙනස තමයි සියලුම කෝණ ඍජු කෝණ වෙන්නේ නැහැ. මේ සමචතුරාශ්‍රය පොඩ්ඩක් කොහොම ඇද කරාම තමයි වෙන්නේ. විකර්ණ සමාන වෙන්නේත් නැහැ පුතේ. විකර්ණ දෙකින් සමාන වෙන්නේත් නැහැ. ඒක තමයි පුතේ පොදු ලක්ෂණ තුන. මේ ලක්ෂණ තුනම තමයි. මේ ලක්ෂණ තුනම මෙතනට පුතේ එනවා. ඒක තමයි පුතේ රොම්බසේ. එතකොට සමාන්තරාශ්‍ර පවුලේ ওই තුන් දෙනා ගැන පුතේ විශේෂයෙන්ම බලා ගන්න ඕන. හොඳයි පුතේ එහෙමනම් මම අද මේ පාඩම නවත්තනවා. ඊළඟ පුතේ තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාත අපට අතහැරිලා ආවා. ප්‍රතිලෝම සමානුපාත කරන්නම ඕන පුතේ. ඒක අනුලෝම සමානුපාතයි ප්‍රතිලෝම සමානුපාතයි අතර වෙනස බලලා පුතේ ගණන් ටිකක් හදන්නම වෙනවා. මේ ඒ නිසා මේ පාඩම් කීපේ ඔයාලා බලාගත්තට පස්සේ ඔයාලා පුතේ මට subscribe කරන්න. ඒ වගේම පුතේ bell සලකුණ click කරගන්න. ඒ වගේම පුතේ ඔයාලගේ යාළුවෝ අතර share කරගන්න. මොකද ඔයාලා යාළුවෝ ගොඩක් දන්නේ නැහැ පුතේ ගණිත 100 කිව්වහම පුතේ මේ වීඩියෝ එක මේ දැකලා නැහැ ගොඩක් සමහර අය. ඒක නිසා පුතේ YouTube එකේ මගේ channel එකේ පාඩම් ටික ඔක්කොම තියෙනවා. ඊළඟට 9 8 11 අයියලා මල්ලා අක්කලා නංගිලා වගේ ආවොත් පුතේ මේ ඒ අයටත් පුතේ මේක බලන්න කියන්න. එතකොට පුතේ ඔයාලගේ යාළුවෝ ඔක්කොටම මේක share කරගන්න. එහෙනම් මම මෙතනින් මේ පාඩම නවත්තනවා. ඉදිරියේදී ඉදිරි පාඩම් ටික බලන්න. ඔබ සැමට පුතේ තෙරුවන් සරණයි.